සුබදසක් මටම ඔන්නම ගන්ධනාවේ පාඩමක් අරගෙන අද කියලා දෙනවා ඝන වස්තු වල පරිමාව. එතකොට ඔයාලා දන්නවද ඝන වස්තු ගොඩක් තියෙනවනේ. එතකොට ඔයාලා මීට කලින් ගොඩක් ඝන වස්තු ඉගෙනගෙන තියෙනවනේ. ඒ කිව්වේ ඝනකය, ඝනකාභය, තව ප්‍රිස්මය, තව මොකද්ද සිලින්ඩරය වගේ පරිමාණ හොයන ඉගෙනගෙන තියෙනවනේ. හරි ඒක මම මුලින්ම මතක් කරලා ඉන්නවා. හරි. ඝනකයක් තියෙනවා මෙහෙම කියලා ගණකයක් මොකද ගණකේ සමාන වෙන්නේ පාද ඔක්කොම ටික සමාන වෙන්නේ ගණකේ පාද ටික සමාන. හිතන්න එක පාදයක දිගේ එනම් මේක පරිමාණ ගන්න කොහොමද? පාද තුනේ පාදයක කියන්නේ පාදයක දිගේ තුන්වෙනි භාගය. නැත්තම් පාද තුනක ගුණිතය කියලා හිතුවත් වැරදි නෑ. පාද තුන ඔව්. එතකොට පරිමාණ සමානයි ඒවරක් ඒනේ අපි ඒ ගණේ කියලා ලේසියෙන් ලියනවා. ඒ කියන්නේ එක පාදයකදී මොකද මේ පාද ඔක්කොම සමානනේ. ඒකෙන්ද එක පාදයකදී කියලා කියනවා. හරි. අපි ඊළඟට බලමු මොකද්ද ඝනකාභය. ඝනකාභය තියෙන්නේ ඉස්සර මෙහෙම එක. හරි. මේක දිගම ගන්නවා A කියලා පළල B උස C කියලා ගන්න. එතකොට මේක පරිමාණය යනවා. ඒක නම් පාද තුනයි ගුණ දෙකේ වල දාන්නේ. නෑ පාද තුනයි කියලා කියන්න බෑ. පරිමාව සමාන දිගවර පළලවර උස. පරිමාව සමානයි දිගවර පළලවර උසනේ. පළලවර උස. එතකොට අපි දිගටයි පල්ලයි උසටයි අගයන් ආදේශ කරනවා. ඒ කියන්නේ A වරක් B වරක් C නේ. එතකොට A B C. හරි. හරි ඊළඟට මම කියලා දෙනවා ප්‍රිස්මයේ පරිමාව. ඔය ප්‍රිස්මයක් තියෙන කොහොමද? එන්න මේ වගේ කරන්න. මේක ප්‍රිස්මයක් කියන්නේ ඒක ප්‍රිස්මයේ පරිමාව ගන්න කොහොමද? හරස්කඩ වර්ගඵල වරක් උසනේ. හරි. මම හරස්කඩ වර්ගඵල ගන්න කලින් මෙන්න මේ ත්‍රිකෝණයේ පාදයේ දිගේ A කියලා උස දිග h කියලා ගන්නවා. එතකොට කොහොමද මේක වර්ගඵල ගන්නේ? පරිමාව ගන්නේ ත්‍රිකෝණයේ වර්ගඵල උසන ගන්න වෙන්නේ. එතකොට පරිමාව ගන්න කොහොමද? පරිමාව ගන්නේ මුලින්ම ත්‍රිකෝණ වර්ගඵලය අරගෙන ත්‍රිකෝණේ වර්ගඵලය. ඉතින් හරස්කඩ වර්ගඵලය එතන පිට. ඉතින් භාගය ආධාරක වර. ඒතර මම මේකේ ලම්බස ගන්නවා h කියලා. මෙතන මම l කියලා ගන්නවා මේක දිග. හරි. එතකොට ත්‍රිකෝණ වර්ගඵලයෙන් භාගයක් ආධාරක වර උස. භාගයක් a වර h. හරි. දැන් මේ පරිමාව ගන්න කොහොමද? පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය වරක් පරිමාව. එතකොට හරස්කඩ වර්ගඵලය මේක ත්‍රිකෝණයක්. එතකොට භාගයයි a වර්ග h වගේ තමන් කර දිගක් ගන්නවනේ. ඒකේම l නේ. හරි. එතකොට මේකේ උත්තරය මොකද්ද? AHL දෙදීම දෙකයි. ඒ කියන්නේ ආධාර පාදයේ ත්‍රිකෝණයක ලම්බෝසයි ගොඩ කරලා ඒක දෙකෙන් බෙදලා ආයෙක දිගෙන් වැඩි කරාට කලින් නේද මේක පරිභෝග ගන්න. හරි. ඊට පස්සේ මම සිලින්ඩර් එක කියලා දෙන්නම්. ගොඩක් අර වර්ගඵලයේ පරිමාව ගොඩක් පටල ගන්න. එතකොට මේ ගාමස්තරේ හදා ගන්න බැහැ. මේ වගේ සිලින්ඩර් තියෙන වගේ හිතන්න. උස h අර කියලා ගමු. හරි. එතකොට මේ මොකද්ද සිලින්ඩර් එක මොනවද හරස්කඩ වර්ගඵලය මොන වගේද? රවුමක් නේ. එන්න මේක රවුම. එතකොට හරස්කඩ වර්ගඵලය. හරස්කඩ වර්ගඵලය සමානයි හරස්කඩ වර්ගඵලය සමාන මොකද්ද? πr වර්ගය නේ. මොකද වෘත්තයන් πr වර්ගය. හරි. දැන් පරිමාව ගන්නකො. පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය වරක් උස πr වර්ග වරක් h l නේ. එතකොට
පයි r වර්ගය. හරි. මේවා ටික නම් ඔයාලා කලින් දැනගෙන තියෙන්න ඕනේ. එතකොට අද මම කියලා දෙන්නේ ඊට වඩා වෙනස් ඝනවස්තු ටිකක්. එතකොට මේ ටික කලින් ඔයාලා දැනගෙන ඉන්නවා කියලා මම හිතනවා. එතකොට මේවා ටිකත් ඕන වෙනවා ඔයාලට විභාගේ ගමන හදන්න. හරි. බලන්න ඊළඟට මොකක්ද තියෙන්නේ කියලා. ඊළඟට තියෙන්නේ සමජෝත ආධාරක පතුල සමචතුරස්‍රාකාර ඍජු පිරමීඩයක පරිමාණ. හරි. පතුල සමචතුරස්‍රාකාර ඍජු පිරමීඩයක පරිමාණ. බලන්න මේක කියන්නේ මෙන්න මේ වගේ එකක්. මම මේක වකා ගන්නවා. පතුල සමචතුරස්‍රාකාරයි. මෙන්න මේ වගේ පාද හතරම සමානයිලු. ඒ වගේ ඍජු පිරමීඩයක් නේ. හරි. ඍජු පිරමීඩය මොකද ගන්න? එතකොට මේක මොනවද තියෙන්නේ? අර වර්ගඵලයක ආකාරය දෙන්න කිව්වනේ යට තියෙන සමජෝත රාශිය වටේ තියෙන ත්‍රිකෝණ හතරක් නේ. එතකොට අපිට පරිමාවට ඒක සම්බන්ධයක් නැහැ. එතකොට මේකේ පරිමාව ගන්න ඒ ලෙවල් දැනුම පාවිච්චි කරලා එතකොට මේ ඔයාලට කියලා දෙන්න බෑනේ මම කොහොමද මේක කරන්නේ කියලා. ඒකින් තමයි කෙලින්ම පරිමාව සූත්‍රය කියලා වෙනවා. හරි මේකේ පැත්තකදී මම ඒ කියලා ගන්නවා. එතකොට මේ පැත්ත හතරම සමානයිනේ. හරි. මේකේ ලම්බුස කියන්නේ මෙතන ඉඳන් මෙන්න මෙතන දෙන්න ඒක මම h කියලා ගන්නවා. හරිද? එතකොට මේක පරිමාව වෙන්න මෙන්න මෙහෙම. පරිමාව සමානයි. එක බෙදීම 3යි a වර්ග h. එතකොට මේකේ අර එක බෙදීම 3 වෙන්නේ මම කිව්වේ ඒ වල දැනන ඕන කියලා. අන්න ඒකෙන් තමයි ඒක ගන්න. අවකාශ අනුකල්ප කරලා තමයි අර මේ සූත්‍රය ගන්න. එතකොට අපි ඔයාලා කියලා දෙන්න බැරි හින්දා අපි එකපාරම සූත්‍රය දෙනවා. මොකද විභාගයට ඔයාලට එකපාරම සූත්‍ර දීලා තියෙනවා. පේපරේ පටන් ගත්තේ පේපරේ මුල්ම කොටස, ඒ කියන්නේ රචනා ප්‍රශ්න පටන් ගන්න. පේපරේ පටන් ගත්තේ ඒකේ මුල්ම ටිකේ තියෙනවා ඔයාලට පරිමාවල අගයන් තියෙනවා. හරි. එතකොට මේකේ පරිමාව මොකද්ද? පරිමාව සමාන එක බෙදීම 3යි a වර්ග h. හරි නේද? හරි. දැන් මම උදාහරණ ගැටලුවක් සාකච්ඡා කරනවා. හරි. මම දාන කියවන්න මේක තියෙන්නේ සමචතුරස්‍රාකාර ආධාරක සහිත පිරමීඩයක ආධාරකයේ පැත්තක දිග 10 සෙන්ටිමීටර්ද ඇලදාරයේ උස දිග 13 සෙන්ටිමීටර්ද වේ. පිරමීඩයේ උස හොයන්න ඕන. පළවෙනි එක කියන පිරමීඩයේ උසලු. හරි මෙහෙම කරන්න කියන්නේ මම ඒකට රූපයක් අඳ ගන්නවා. ආධාරකයේ පැත්තක දිග 10 සෙන්ටිමීටර ඇලදාරය 13 සෙන්ටිමීටර. ඇලදාරය කියන්නේ මෙන්න මේක. එතකොට මම මෙන්න තව එකක් අඳගෙන සමතුලිතස්කම් දියුණුව කියන්නේ මෙන්න මෙතන. මේක ඇඳුණා ඒ වලට නාමයක් නෑ අපි ගන්න හදලා. එතකොට මේක ඇලදාරයේ දිග තමයි L කියලා කියන්නේ. එතකොට මේ උස තමයි දීලා තියෙනවා. ආය පැත්තකට දීලා තියෙන පැත්තකට කියලා කියන්නේ 10ක් කියලානේ. මේක 10ක් කියලා කියනවා. පැත්තකදී 13ක් කියලා කියනවා. හරිද? හරි මුලින්ම අහන්නේ උස. එතකොට උස හද්දී මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙහෙම එකක් වෙන්නේ. මේක 13 කියලා දීලා තියෙනවා. මේක 10 කියලා දීලා තියෙනවා. හරිද? මෙන්න මේ h සමානයි. එතකොට h හරියනවද? මේක ත්‍රිකෝණය නේද? එතකොට පයිතගොරස් දාන්න වෙනවනේ. එතකොට පයිතගොරස් දාන්නේ මොකද්ද වෙන්නේ? පයිතගොරස් දාන්නේ 13 වර්ගය සමානයි h වර්ග දාන 10 වර්ගනේ. මොකද කර්ණයේ වර්ගය සමාන අනිත් පාර්ශ්වයේ වර්ගය. හරි 13 වර්ගය සමානයි 13 වර්ගය සමානයි h වර්ග දාන 10 වර්ගය. 13 වර්ගය කීයද? එතකොට ඔයාලා විභාගයේ මේ වර්ගය එහෙම ටිකක් මතක තියාගන්න. මොකද එකවරම ඔයාලා දාන්න ඕනේ 169යි. h වර්ගය 10 වර්ගය 100යි නේ. හරි. එතකොට කීයද එන්නේ ඔගේ? 10 නේ 5 නේ. 5 කියලා කියන්නේ. ඔව් සර්. මෙතන 10ක් එන්නේ වෙනම. මෙන්න මෙහෙම. මෙතන ඉඳන් මෙතනදී මුදල් තමයි 10. එතකොට අපි ගන්න ඕනේ මෙන්න මෙතන ඉඳන් හරියට මෙතන දෙකද. කියන්නේ
5 සෙන්ටිමීටර් නේ. ඒ කියන්නේ 5 වර්ගනේ අපි ගන්න ඕනේ. අර මම එක වර්ග මේකේ පාදේ ගත්තා. ඒතකොට ඒකේ පාදේ නෙමෙයි ගන්න ඕනේ අපි. මෙන්න මේ ආධාරක පාදේ හරි මැද. කියන්නේ මෙන්න මෙතන ඉඳන් තියෙන දේ තමයි ගන්න ඕනේ. හරි. එතකොට මෙතන 25යි. 169 25 කියෝ කීයද? 144 නේ. 144 තමයි h වර්ග. එතකොට h කීයද? එතකොට දැන් 144 වර්ගමූලය ගන්න මතක තියෙනවා. අද 144 වර්ගමූලය කීයද? 12යි නේ. එතකොට h සමනයි 12 සෙන්ටිමීටර. ඒ කියන්නේ මේ ඍජු සමජෝෂ ආධාරක පිරමීඩයේ උස 12 සෙන්ටිමීටර. හරි. දැන් පරිමාව ගණනය කරන්න කියනවා. එතකොට පරිමාව මේක 1 දැන් 2 පරිමාව. එතකොට v සමනය කියලා ගන්නවා. 1 වෙදිව 3යි a වර්ග h නේ. මෙන්න මේ සමීකරණ ඔයාලට දෙනවා. මතක තියාගන්න ඕනේ රවුලන්නේ. ඒ උනට ගණන් හදද්දී ගොඩක් ස්ලායිඩ් මතක හිටිනවා. 1 වෙදිව 3යි a කීයද? 10යි නේ. දැන් මේකට 5යි ගත්තොත් හරිද? අර කලින් එකට තමයි 5 ඕනේ. h කීයද? 12යි නේ. හරි. ඊට පස්සේ අපි සුළු කරද්දී මේ 3යි මේ 12යි 3ෙන් කැපෙයි නේ. එතකොට 4යි. හරි මොනවද කීයද? 40යි ඝන සෙන්ටිමීටර. එතකොට ඒක ඝන සෙන්ටිමීටර කියලා එනවනේ පරිමාණය. හරි නේද? හරි. දැන් අපි බලමු ඊළඟ කොටස. ඊළඟට තියෙනවා ඍජු වෘත්තක හේතුක පරිමාණ. ඍජු වෘත්තක හේතුව. ඍජු වෘත්තක හේතුවක් කියන්නේ මොනවද? ඍජු වෘත්තක හේතුවක මෙන්න මෙහෙම ගන්න තියෙන්නේ මම ඇඳ ගන්නවා. මෙන්න මේ වගේ ආධාරකේ වෘත්තයක් වගේ. මෙන්න මේ වගේ ගන්න තියෙන්නේ. ඍජු වෘත්තක හේතුව. එතකොට මෙන්න මෙතන එකක් තියෙනවා. එතකොට මේකේ R උස h කියලා දීලා දෙනවා. උස කියන්නේ මෙන්න මෙතන ඉඳන් මෙතන කේන්ද්‍රයට තියෙන දුර. හරිද? ඒතකොට L කියන්නේ මේ ඇලොක්සන් ඒක අපිට ඕනේ නැහැ. එතකොට මේ වගේ එක පරිමාණ ගන්න මෙහෙම. එතකොට ඒක අතර අවකලන කරලා තමයි ගන්න. ඒ වුණාට මේක පොඩි සම්බන්ධයක් තියෙනවා. මේ පරිමාණ මම ලියලා පෙන්නන්න. පරිමාණ සමානයි 1 බෙදිය 3යි හරි r වර්ග h කියලා තමයි එන්නේ මේකේ පරිමාණ. එතකොට කලින් එකේ ඒ කියන්නේ කලින් එක කියන්නේ සමජෝෂ ආධාරස්කයක දෙපිරිමෙඩි. ඒකේ ආව 1 බෙදිය 3යි a වර්ග h මෙතන πr වර්ග h එනවා. මොකද πr එනකොට මේකේ යට වෘත්තයක් තියෙන හින්දා πr වර්ග h එනවා. කලින් එකේ නේද 1 බෙදිය 3යි a වර්ග h නේ. එතන π එක කියනවා මොකද්ද? කේතුවේ වෙනස් වෙනවා. හරි. එතකොට මේක ඔය ටික තමයි කියන්න තියෙන්නේ. එතකොට මේක ඇලෝස් හොයන්න ඕන. මේ වගේ රිටිකෝණ ත්‍රිකෝණයක් ගහලා මේ උස h මේ උස r බෙදීම 2 කලින් කිව්වා නෙවෙයි. හරි. එහෙම දාලා තමයි l හරි h හරි හොයාගන්න වෙන්නේ. හරිද? එතකොට පරිමාණ සමානයි 1 බෙදීම 3 πr වර්ග h. එතකොට මේකත් ඔයාලට විභාගයට අනිවාර්යෙන් දෙනවා. ඒකෙන්ද පාඩම් කරන්න ඕනේ. හරි. දැන් මම ගණන් කරන්න යන්නේ පතුලේ පරිධිය 44ක් වූ ඍජු හේතුවක ඇල උස 25 සෙන්ටිමීටර වේ. හේතුවේ මුලින්ම හර ආධාරකයේ ආරය. හරි මම ඒක රූපයක් අඳ ගන්නවා. පතුලේ පරිධිය ගැන කතා කරන්නේ කියලා දෙන්න. එතකොට පරිධිය සූත්‍රය මතක තියෙන්න ඕනේ. හරි. පතුලේ පරිධිය මෙහෙම ගන්න දෙන්නේ. අර පේනෝරින්ද රූපය ආමුරිය ලොකු වෙනවා. හරි. කියනවා පතුලේ පරිධිය නේ. මම ගන්න මේකේ අර R කියලා ඇලෝසනේ කියලා දෙනවා. ඇලෝස 25 නේද? ඇලෝසත් දීලා දෙනවා අපිට මේක ලම්බුස හොයා ගන්න ඕනේ. ඒක h කියලා ගන්නවා. හරි. මුලින්ම අහන්නේ ආධාරකයේ අරයනේ. එතකොට විදිලා දෙනෝනේ පරිධිය සමානයි පරිධිය 44 කියන්නේ. එතකොට පරිධිය ගන්න ගමන් පරිධිය සමානයි
වෘත්තයක 2πr නේ. පරිධිය සමානයි 2πr. එතකොට 2πr. එතකොට පරිධියට ආගේ දීලා තියෙනවනේ අපිට 44ක් කියලා නේ. ඒතර 44 සමාන 2යි π වෙනුවට 22 වේදිනවද ගන්නවා. අරේට r දානවා. හරිද? දැන් අපිට r තනි කරගෙන අනිත් ටික හැමතැනම කියන්නේ 44 වරක් 4 බෙදීම දෙවරක් 22 නේ. සමානයි r නේ. එතකොට යට තියෙන දෙවරක් 22 කියන්නේ 44යි. ඒකයි මේකයි සුළු වෙනවනේ. r සමාන කියන්නේ r සමාන 7 සෙන්ටිමීටර නේ. හරි. හරි හොයාගත්ත පරිධිය ඇසුරේ. හරි ඊට පස්සේ හරි දැන් බලන්න මේක උස හොයන්න කියලා දෙනවනේ. උස හොයන්න කොහොමද? මෙන්න මෙතනද අනුලෝමීලකම් දෙකේ තියෙන උස හොයන්න කියලා. එතකොට උස හොයන්න කොහොමද? මෙන්න මේ ත්‍රිකෝණ ගහගත්තාම මේක r කියන්නේ 7යි නේ. මේක 7යි. මේක 25ක් කියලා දීලා දෙනවා. මේක h නේ. එතකොට අපි h තමයි යන්නේ. එතකොට h හොයන්න කොහොමද? එතකොට මෙතන π දාන්න වෙනවනේ. අර කලින් එකේ වගේ π දාලා දාන්න මෙතනත් හොයාගන්න ඉන්නේ h. එතකොට මොකද්ද 25 වර්ගය සමානයි 7 වර්ගය දාන h වර්ගනේ. එතකොට 25 වර්ගය ගන්න මතකද? 25 වර්ගය නම් මතක තියෙන්නේ ගොඩක් හොඳයි. එතකොට 625ක් තමයි 25 වර්ගය. එතකොට මම 7 වර්ගය මේ පැත්ත ගෙවලා එතකොට කියන 49 නේ. සමානයි h වර්ගනේ. 625 49. 15 4ක් 6යි 11න් 4ක් 7යි 576 සමාන h වර්ගය. එතකොට 576 වර්ගමූල මතකද? මතක නම් ගොඩක් හොඳයි. h එතකොට h සමාන 24ක් කියලා තමයි. 24 සෙන්ටිමීටර. කියන්නේ 576 වර්ගමූල 24 සෙන්ටිමීටර නේ. 24යි. හරි. ඊට පස්සේ තුන්වෙනි කොටස බලන්න. තුන්වෙනි කොටසේ අහන්නේ පරිමාව හොයන්න. පරිමාව මේක අහනවනේ. එතකොට v සමානයි පරිමාව v කියලා තමයි ගොඩක් වෙලා ගන්න. ඒක වෙදියු 3යි. කල් සූත්‍රය අපිට πr වර්ගය h නේ. πr වර්ගය h. හරි. අපි දැන් අගයන් ආදේශ කරමු. ඒක වෙදියු 3යි. π වෙනවා 22 වෙදිනු 7 දානවානේ. r ගේ 7යි නේ. 7 වර්ගය වරක් h 24යි. හරි. දැන් මේක විසඳන්න තියෙනවා. එතකොට එක වෙදිනු 3යි. මෙන්න මේ 7කුයි මේ 7යි සුළු කරගෙන එතකොට එනවා 22 වරක් 7නේ. වරක් 24. එතකොට අපිට පුළුවන් මේ 3යි මේ 24යි 3න් සුළු කරලා මෙතන 8ක් එනවනේ. එතකොට 22 වරක් 8 වරක් 7 කීයද? 8 වරක් 7 56යි. එතකොට 22 වරක් 56ක් එනවා. 22 වරක් 56යි. එතකොට මේකගේ අපි වැඩි කරලා ගන්න ඕනේ. එතකොට එනවා 1232 1232 එතකොට වර්ග සෙන්ටිමීටර ඝන සෙන්ටිමීටර. ඔව් එතකොට පරිමාව සමානයි 1232යි වර්ග ඝන සෙන්ටිමීටර. එතකොට 22 වරක් 56 වැඩි කරගෙන අවුලක් නැහැ නේ. එහෙනම් වැඩි කරගත්තා අවුලක් නැහැ. 56 22. එතකොට මුලින්ම දෙකෙන් වැඩි කරනවා. දෙවරක් 6 12 1යි දෙවරක් 10 1යි. එතකොට ආයතය ගුණයෙන් 2යි 1යි 1යි. 2යි 2යි 3යි 2යි 1යි. හරිද? හරි. එතකොට ඍජු වෘත්ත කේතුවකට අදාළ උදාහරණයක් බලමු. එතකොට තව එක ඝන වස්තුවක් කියන්නේ ගෝලයක්. ගෝලයක පරිමාණය සූත්‍රය තමයි ඊළඟට කියලා දෙන්නේ. එතකොට ගෝලයක් කියනවාම එතන පෘථිවිය වගේ ගන්න. එතකොට අපිට ඒකේ අරය දන්නවනම් අපිට ඒකේ ගෝලයේ පරිමාව හොයන්න පුළුවන්. හරි. ගෝලයේ පරිමාව ඊළඟට දෙන්නේ. මම එලගන්න මෙන්න මේක. ඊට පස්සේ මේකේ අරය ගෝලයක් කියලා පිළිගන්න මෙන්න මේ වගේ එකක් ගන්න. අරය හරිද? එතකොට මේ ගෝලේ පරිමාව ගන්න අර මං කිව්වේ ඒ වල දැනුම පාවිච්චි කරලා තමයි අවකල් ගන්න කරලා පාවිච්චි කරලා ඔයාලට ඒකත් කියලා දෙන්න බැරි හින්දා අපිට කෙලින්ම සූත්‍ර දීලා. ඒකින් තමයි විභාගයට මේ සූත්‍ර ටික දීලා දෙන්නේ පරිමාව වෙනව විතරයි. හරි. මොකද සූත්‍රය කියලා බලමු. පරිමාව සමාන කියලා දීලා තියෙනවා 4 බෙදීම 3යි πr ඝනය. ඔයාලට මේකේ වර්ගඵලය මතකද? 4යි πr වර්ගයනේ.
එතකොට ඒකේ මේකේ වෙනස මොකද්ද? යට 3ක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තව R එකෙමුත් වැඩි වෙලා තියෙනවා නේ. අර ඒක වල තේරුම් ගන්න බැරි හින්දා තමයි කෙලින්ම සූත්‍රය දිහා තියෙන්නේ. හරිද? හරි. එතකොට මේ පරිමාව සමාන 4/3යි πr ගන්නනේ. ඒක ඒක අවලංගන හරි. දැන් අපි බලමු මේකේ උදාහරණ ගැටලුවක්. මොකද අපිට මේකේ මොකද තියරි ගොඩක් ඉගෙන ගන්න බෑ. ඒකින්ද උදාහරණ ගැටලුවක් බලමු. හරි. උදාහරණ ගැටලුවක් දීලා තියෙනවා. අරේ 7 cm ලෝහ ගෝල 8ක්. ඒ කියන්නේ අරේ 7ක් වෙච්ච ලෝහ ගෝල 8ක් තියෙනවා. හරි මම මෙන්න අරේ 8ක් තියෙනවානේ. මේ වගේ අරේ 7 cm ලෝහ ගෝල 8ක් උණු කර ලෝහ අපතේ නොයන ලෙස තනි ගෝලයක් සාදයිලු. ඒ කියන්නේ මේ ටික ඔක්කොම උණු කරලා මෙන්න මේ වගේ තනි ගෝලයක් හදනවා. හරිද? මේක අරේ ඔක්කොම 7යි කියලා කියනවා. මේ සමාන ගෝල ටිකක් තියෙනවා. ඒ ඔක්කොම අරේ 7යි. හරි. උණු කර අපතේ නොයන ලෙස තනි ගෝලයක් සාදන්නේ. එහි අරේ ගණනය කරන්න ඕනේ. හරි. අපිට දැන් මේ පොඩි ගෝල ටික උණු කරලා ලොකු ගෝලයක් හැදෙනවා කියන්නේ පරිමාවක් තේරෙන්න කියලා ඔයාලට තේරෙනවද? ඊට පස්සේ අපි කරන්නේ මේකේ මේ ගෝල පොඩි ගෝලයට පරිමාව වෙලා මේ ලොකු ගෝලේ පරිමාව තියෙන්නේ. අන්න ඒකට සමාන කරන්න තමයි මෙතන තියෙන්නේ. හරිද? මුලින්ම මම පොඩි ගෝලයට පරිමාවට පරිමාව හොයන්න ඉන්නවා. හරිද? හරි. එතකොට ඒකෙන්නේ පරිමාව සමානයි 4/3යි πr ගණේ වරක් 8ක් ගන්න වෙනවා. මොකද ගෝල 8ක් තියෙනවනේ. 4/3යි π වෙනකොට කියලා දාන්නේ 22/7 දානවානේ. r ට කියලා දාන්නේ 7යිනේ. ඒක 7 ගණයක් වෙනවා. වරක් 8. හරි නේද? හරි. මම මේකේ සුළු වෙන වැඩි විතර මුලින්ම සුළු කරගන්නවා. මෙතන 7 එකන මෙතන 7 එකක් ගිහුම මෙතන 7 දෙකක් තියෙනවානේ. එතන මේ 3යි ආයෙ සුළු කරන්න බෑනේ. එතකොට එනවා 4/3 වරක් 22 වරක් 7 වර්ගයෙන් 10 7 වර්ගය කියලා ලියා ගන්නවා. 7 වර්ගය වරක් 8. හරිද? හරි. මේ කොහොමද තියා ගන්නවා? මොකද අපිට අන්තිම උත්තරයක් වුණා. මොකද අපෙන් ගන්නවනේ ලොකු ගෝලේ අරගෙන. එතකොට අරගෙන හද්දි මෙන්න මෙහෙමයි කරන්නේ. අපි ලොකු ගෝලේ පරිමාව හොයාගමු. මම ඒක පරිමාව ගන්නවා. මම ඒකේ අරගෙන කැපිටල් R කියලා. පරිමාව සමානයි 4/3යි πr ගණන. අපි මේකේ π ට ඕන නගයන් ආදේශ කරනවා. 4/3යි 22/7යි r වර්ගය. හරිද? දැන් මම කිව්වේ මොකද්ද? මේ පරිමාණයක සමාන වෙනවානේ. හරි. උණු කරලා යන්නේ එතකොට සමාන වෙනවද? 4/3යි π වෙනකොට 22 කියලා දානවා. ඒ වගේම මෙතන අපි 22 7 සුළු නොකරේමකො. එතකොට තව ටිකක් සුළු ලේසියෙන් සුළු වෙනවා. මෙන්න මේක සුළු කරගෙන නැහැ කියලා හිතාගමු. එතකොට මෙතන 7 දුම මෙහෙම වෙනවා. යට තව 7ක් තියෙනවා. ඔයාලට නම් සුළු කරන් ලේසියෙන් ඒක මම එහෙම කරන්නේ. මෙතන 7 තුනක් තියෙනවා. මෙතන 7 තුනක් තියෙනවා. එතකොට එන්නේ 22/7 වරක් r ගණනය මෙතන r ගණනය සමානයි ඔකේද? මෙන්න මේකනේ 4/3යි 4/3යි 22/7යි r ගණනය එතකොට ඊට වගේ වගේනේ මම ගන්නේ 4/3යි 22/7 r ගණනය සමානයි 4/3 22/7 අපේ ගණනය වරක් 8නේ. මොකද මේ පොඩි ගෝල 8ක් තියෙනවා. හරි. දැන් බලන්න මේකේ r නම් අපිට හොයන්න ඕනේ. r ගන්න ලේසි. මේකේ තියෙන සමාන පද තියෙනවනේ දෙපැත්ත. මේක සුළු කරයි. 4ට 4 3ට 3 22/7 22/7 අර 22/7 π කියලා දැම්මට අවුලන්නේ මොකද කැපිලා යනවනේ. හරි. ඊට පස්සේ r ගණනය සමානයි කොහොමද? r ගණනය සමානයි 7 ගණනය වරක් 8නේ. හරි. එතකොට අපි මේකේ තුන්වෙනි මූලය ගන්න ඕනේ. ඊට වඩා ලේසි මෙන්න මෙහෙම ලියා ගන්න.
8 කියන්නේ මොකක් හරි සංඛ්‍යාව තුන්වෙනි වලේ දෙකේ තුන්වෙනි වලේ නේ. හරි. අපි දෙකේ තුන්වෙනි වලේ කියලා ලියනවා. එතකොට අපි මේකේ තුන්වෙනි මූලය ගන්න ඕනේ. එතකොට මෙහෙම ගන්න වෙන්නේ 7 3 වරක් 1 බෙදීම 3 වරක් 2 3 වරක් 1 3 එකෙන් 3 3න් 1 වෙනි දර්ශකනේ. එතකොට මෙන්න මේ දර්ශකය සුළු කරලා දැම්මේ මෙතනත් එහෙම කරගෙන. එතකොට එන්නේ 7 වරක් 2 නේ. එතකොට අරයි කියන 14 සෙන්ටිමීටර නේ. හරි. එතකොට මේක දෙන්නේ පරිමාණ දෙක අපද නොවන විදිහට තව කොලයක් හදනවානේ. හරි. එතකොට මෙතන මම කතා කරේ අර තියරි ටික විතරයි. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු පරිමාණ සම්බන්ධ ගැටලු විභාගයට අවිල්ලා තියෙන කොහොමද කියලා. එතකොට වර්ගඵලයේ පරිමාණ ඔක්කොම එකට සම්බන්ධ කරලා තමයි එන්නේ. අපි වර්ගඵලයේ පරිමාණ පාඩම් දෙකම ඉවර කරලා තියෙන්නේ. ඒකෙන් අපිට විභාග ගණන් ටිකක් සාකච්ඡා කරන්න පුළුවන්. එහෙනම් ඊළඟ දවසේ හම්බෙමු. එතකන් සුබ දවසක්.